නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පිංගතුනේ, අද දවසේත් අපේ මේ සූදානම උතුම් වූ ජාතක පුවතක් ඇසුරු කරගෙන ජීවිතයට යහපත උදා කරවන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. අද මේ දහම් කතාවෙන් පින්වතුන්ලාට බොහෝම වටින දෙයක් ජීවිතේට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ දේ තමයි පින්වතුනි, ගොඩාක් අය ඉන්නවා මං බබෙක්කේ මට තේරෙනවා කියලා හිතන් ඉන්න අය. ওই වචනම කියනවනේ. මොනවා හරි එකක් තේරුම් කරන්න ගියාම කියනවා හරි හරි ඉතින් මං බබෙක්කේ මට ඕක තේරෙනවා කියනවා. මට ඕක තේරෙනවා කියා විනාශ කරාම යනවා. දරුවෝ අකීකරු වෙන්න හරියට පාවිච්චි කරන වචනයක්. අකීකරු වෙනු කැමති අය හරියට පාවිච්චි කරන වචනයක්. ඒ වචනය විසින්ම අනතුරේ හෙලනවා. තමන්ට තේරෙනවා, තමන්ට වැටහෙනවා, තමන් දන්නවා. ඊළඟට තමන්ට වරදින්නේ නැහැ. ඇතැම් වෙලාවට මේ තරුණ වයසේ දරුවෝ විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් මැදි වයසට වගේ පත් වෙලා වුණත් ඔන්න බීමත් මිත්‍රයෝ, සල්ලාල මිත්‍රයෝ එහෙ ඇසුරු කරගෙන ඉන්නවා. ඒ ඇසුරු කරගෙන ඉද්දි කවුරු හරි යහපත කැමතිව සිහිපත් කළොත් අපෝ ඔය ගැට්ටියත් එක්ක ඉන්න එපා, ඔය අයත් එක්ක ඉඳලා නැති විනාශයක් වෙයි කියලා ඔන්න මතක් කරනවා. මතක් කරද්දි කියනවා හරි හරි අපි ප්‍රමාණය දැනගෙන ඇසුරු කරන්නේ. අපි එහෙම ළඟ හිටියට අපි ඒගොල්ලෝ කරන ඒවා කරන්න යන්නේ. අපි දන්නවා අතේ දුරින් ඇසුරු කරන්න. මම බබෙක්කේ මට තේරෙනවා කියනවා. අන්තිමේ තේරෙනවා කියා හිටපු කෙනාම විනාශ මුඛයට යනවා. දන්නේත් නැහැ. ඒ ගැන හොඳට වැටහෙන, තමන් ගාව තියෙන අඩුපාඩුවක් හදාගන්න වටින ලස්සන ජාතක පුවතක් අද පින්වතුන්ලා හැම දිනාට ශ්‍රවණය කරන්න ලැබෙනවා. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ මත්තේගොඩ ආසිරි උයනේ පදිංචි පින්වත් කමලා කෝදාගොඩ මහත්මිය ඇතුළු ඒ මහත්මියගේ ආදරණීය පුතුන් තිදෙනා. මේ ධර්ම දානයේ ප්‍රධානතම අරමුණ 2022 පෙබරවාරි මාසයේ 22 වන දින අද දවසේ 83 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් කෝදාගොඩ මහත්මයාට, ඒ වගේම පෙබරවාරි මාසයේ 14 වන දින උපන්දිනයේ සැමරූ බුද්ධික සම්පත් පුතාට, එදිනම උපන්දිනයේ සැමරූ හංසී ගයත්‍රී දියණියට, පෙබරවාරි මාසයේ 19 වන දින උපන්දිනයේ සැමරූ දක්ෂී ගයාන් පුතාට, පෙබරවාරි මාසයේ 27 වෙනිදා උපන්දිනයේ සමරන සුනිල් සෙනවිරත්න මල්ලීට මේ සියලුම පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක්ම වෙත්වා කියන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ඇත්තෙම පින්වතුනි, අද මේ අහන ධර්මයේ අපි හැමදෙනාගේ ජීවිතවලට ආශිර්වාදයක්. හැමෝගෙම ජීවිතයට ආශිර්වාදය. සමහරවිට මේ වෙනකල් අපේ අතිනුත් මේ වැරද්ද සිද්ධ වෙලා තියෙන්න පුළුවන්.
ඒ වැරද්ද කොච්චර භයානකද කියන එක මේ ධර්මය ඉගෙන ගන්නකොට පින්වතුන්ලා හැමදෙනාට තේරෙවි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට තරුණ වයසට වගේ එනකොට දරුවන් තුල දකින්න ලැබෙන එහෙම නැත්නම් මේ මිනිස්යා තුල හටගන්න ලොකු දුර්වලතාවයක් මේක. මට තේරෙනවා. මට වැටහෙනවා. මට ඔය ඕන කෙනෙක්ව මේ පෙරලා කරලා ඇසුරු කරන්න පුළුවන්. මට වරදින්නේ නැහැ. ඔහොම හිතනවා. සමහරවිට දෙමව්පියෝ අර තරුණ වයසට ආපු දරුවන්ට අවවාද කරන්න පටන් ගන්නකොටම මේ දරුවෝ ඉක්මනට කට ඉස්සර කරනවා. හරි මම පුංචි ළමෙක් නෙමෙයිනේ දැන්. මට තේරෙනවා මම මේ සමාජයේ ජීවත් වෙන්න ඕන හින්දානේ මම මෙහෙම ඉන්නේ. ඕන ඔහොම මොකක් හරි වචනයක් දාලා අර ගුරුවරයාගේ වැඩිහිටියාගේ දෙමව්පියාගේ වචනේ මග හරිනවා. අන්තිමේ තමන් විනාශයට යන හැටි තමන්වත් දන්නේ. මේ සිදුවීම් වෙද්දී තිලෝගුරු අපගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ පින්වතුනේ රජගහනුවර වේළුවනාරාමේ. ඔය කාලේ දේවදත්තට හරි ජයට ලාභ සත්කාර ලැබෙන කාලේ. දේවදත්ත සංඝයා බෙදුවා. ඊළඟට දේවදත්ත අජාසත්ත කුමාරයාව මිත්‍ර කරගත්තා. තමන්ගේ එරුදි බලය මුල් කරගෙන අජාසත්ත කුමාරයාව මිත්‍ර කරගත්තා. මිත්‍ර කරගෙන දැන් දේවදත්තට සරුයි. දේවදත්තට දැන් නොයේක ආකාරයෙන් අජාසත්ත කුමාරයාගේ සංග්‍රහ ලැබෙනවා. දේවදත්ත වෙනුවෙන් ගයා ශීර්ෂයේ ඊටාම අලංකාර විහාරස්ථානයක් අජාසත්ත කුමාරයා විසින් කෙරෙව්වා. ඒ විහාරයේ ඉන්න දේවදත්තටත් දේවදත්තගේ පිරිසටත් අජාසත්ත කුමාරයා තමයි රජමාලිගාවෙන් දානමාන ටික යවන්නේ. ඉතින් ප්‍රණීත දානමාන රාජභෝජනනේ. ඒ රාජභෝජන කොච්චර යවලා තියනවද කියලා තේරෙනවා. ඒ කාලේ දේවදත්තගේ විහාරයේ පිරිස වෙනුවෙන් රජමාලිගාවේ ඉඳලා කරත්ත 500ක් යනවා දානෙට. කරත්ත 500ක දානෙ ඇදලා තියනවා. එහෙම පිරිසක් ඉඳලා තියනවා. ඉතින් ලාභ ලෝභ වලට තාන්න මාන්න වලට ආස හැමෝම දේවදත්තගේ වටේ එකතු වෙලා මේකේ සෑහෙන ජය බවක් පෙනුණා. එහෙම තියෙනවනේ. මිනිස්සු හැමතිස්සෙම පින්වතුනි පහදින්නේ හරි දෙයට වඩා වැරදි දෙයටනේ. වැරදි දෙයටයි. ආකර්ෂණය වෙලා යනවා. මිනිස්යාගේ හිතේ තියෙන ක්ලේශ වලට ගැළපෙන විදිහේ දෙයක් මිනිස්යා ඉක්මනට ආකර්ෂණය වෙලා යනවා. මිනිස්සු දහම් කතා කරන්න ගියත් ඒ දහම් කතා ශ්‍රවණය කරන්න ගියත් මිනිස්සු එතන හිර වෙනවා. අපි හරියට දකිනවා. සමාජ මාධ්‍ය තුල එහෙම ඇතැම් වෙලාවට ධර්ම කතාව ශ්‍රවණය කරන්නට යන කෙනා එක එක තැන්වල හිර වෙනවා. හිර වෙන්න හේතුව තම තමන්ගේ කෙලෙස්. තම තමන්ගේ කෙලෙස් වලට අනුරූප විදිහට ඒකෙත් ගිහින් හිර වෙනවා. ඉතින් ඒ නිසා මේක බේරෙනවා කියන එක අමාරු දෙයක්. දේවදත්තගේ වටේත් ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ මේ වටේ හිටපු පිරිවරට වඩා වැඩි පිරිසක් ඉඳලා තියෙනවා. ඊළඟට දේවදත්තගේ පිරිසට භික්ෂූන්ට එහෙම වැඩිපුර ලාභ සත්කාර දානමාන ටික ලැබිලා තියෙනවා. ඉතින් මේ සිදුවීම වෙන කාලේ වේළුවනාරාමේ එක භික්ෂුන් වහන්සේ නමක් වැඩ වාසය කළා. මේ භික්ෂුන් වහන්සේගේම හිතමිත්‍ර භික්ෂුවක් හිටියා දේවදත්තගේ කාණ්ඩේ. දවසක් රජගහ නුවරදී මේ වේළුවනාරාමේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේට දේවදත්ත ළඟ ඉන්න අර භික්ෂුව මුණ ගැහුණා. දෙන්නට දෙන්න අඳුන ගත්තා. අඳුන ගන්න ඉතින් කතා බහ වෙනකොට අර දේවදත්තගේ පාර්ශවයේ කෙනා කියනවා දැන් බලන්න ආශ්මතුනි ඔය කොහේ ගියත් හැම තැනකම ඇහෙන්නේ ඉතින් එකම ධර්මයනේ. දේවදත්තට භාග්‍යතුන් වහන්සේ ගැන තියෙන්නේ පුද්ගලික ප්‍රශ්නයක්. ඉතින් ඒව අපිට අදාළ නැහැනේ. අපිට කොතනත් එකයි. අපිට තියෙන්නේ අපිට අදාළ නැති දේ අත්හැරලා හොඳ දේ ගන්න එකනේ. ඒ නිසා
ඔබ මේ නිකන් අමාරුවෙන් මේ වේළුවනාරාමයට වෙලා හරියට දානමානවත් නැතුව මෙහි ඉන්න එපා. එන්ටකෝ දේවදත්තගේ තැනට. එතන රාජ භෝජන ලැබෙන්නේ. රාජ භෝජන වළඳලා හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඉතින් දේවදත්ත උනත් කියන්නේ ඔය ධර්මයක්මනේ. අපිට දේවදත්තගෙන් වැඩක් නැහැ. බණපදේ අහගෙන හිටියනම් ඉවරයි. දැන් කවුද මේ කියන්නේ? දේවදත්තගේ කාණ්ඩයේ කෙනා කිව්වා මෙන්න මේවට කියනවා පින්වතුනි මායා කියලා. මේවා තමයි හැබැයිම මායා. අපි කියනෝනේ මැජික් කියලා. අපි ඔය මේ වේදිකාවලට ගිහිල්ලා මැජික් කාරයන්ගේ මැජික් බලන්නේ. ඒ මැජික් නෙවෙයි මැජික්. මෙන්න මේවා තමයි මායා. අහු වෙනවා දන්නෙත් නැහැ. අහු වෙලා දන්නෙත් නැහැ. අර භික්ෂුවගේ හිත අහු වුණා. මේ භික්ෂුව කල්පනා කළා ඇත්තනේ මේ කියන්නේ. කොතන කිව්වත් කොතනින් ඇහුණත් ධර්මේ නම් ඇහෙන්නේ. ඉතින් ඒකේ අරුබුදයක් නැහැනේ. ඇයි මම මේ නිකන් අමාරුවෙන් ඉන්නේ? මං හොඳට වළඳලා කරලා පහසුවෙන් ඉන්න පුළුවන්නේ. මාත් එහෙනම් යන්න ඕන මගේ යාළුවත් එක්ක ගයා සීර්සෙට. දැන් මේ භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? රජගහ නුවර වේළුවනාරාමෙන් පාන්දර ජාමේම එළියට එනවා. ඇවිල්ලා කෙලින්ම යනවා ගයා සීර්සෙට. ගිහිල්ලා ගයා සීර්සෙට රාජභෝජන ලැබෙන්නේ. හොද්දට වළඳනවා. දානමාන වළඳලා හිට අර තමන්ගේ මිත්‍රයාත් එක්කත් සන්තෝෂ වෙලා සතුටු වෙලා සැහැල්ලුවෙන් ඉඳලා හවස් කාලේ වෙනකොට හීන් සීරුවේ ආයෙම එනවා රජගහ නුවර වේළුවනාරාමෙට. දැන් මේ හොර ගමනක්නේ. මේක කාටවත් කියලා යන්නත් බෑ. මේ භික්ෂුන් වහන්සේ නිතර මේ හොර ගමනේ යන්න පටන් ගත්තා. එතකොට මේ භික්ෂුන් වහන්සේගේ හිත මිත්‍ර යහපත කැමති භික්ෂුන්ට මෙයාව අහු වුණා. අහුවෙලා කාරණේ ඇහුවා. කාරණේ අහද්දි මෙයා ඇත්තම කිව්වා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා අවවාද කළා. අනේ ආයස්මතුනි ඔබ වහන්සේ අහලා නැද්ද බුදුබණ අහද්දී අසත්පුරුෂ ඇසුරේ තියෙන භයානකකම? ඇයි මෙහෙම මේ වෙනසෙන්ට යන්නේ? කටට රහට කාණ්ඩ ටිකක් ලැබෙනවාය කියලා ඒ හේතුවෙන් අපි මොකටනම් අසත්පුරුෂ ආශ්‍රයයකට වැටෙනවද? කෑවා බීවා කියලා සසර දුක් නැසෙනවද? කෑවා බීවා කියලා සුගතිය උපත හැදෙනවද? ඇයි ආයස්මතුනි මේ විනාශයක් කරා යන්නේ? ඔබ වහන්සේට නොදැනීම තිසරණේ අහිමි වේවි. ඔබ වහන්සේට නොදැනීම ශාස්ත්‍රුන් වහන්සේව එපා වේවි. ඒ නිසා මේ දේවදත්ත කතා කරන ඒවා අහන්න යන්න එපා. දේවදත්තට පුළුවන් කමක් නැහැ නිවන් මගක් කියලා දෙන්න. දේවදත්තට පුළුවන් කමක් නැහැ ෂණ සම්පත්තියක් උදා කරලා දෙන්න. දේවදත්තේ දෙකම අහිමි කරගත්ත කෙනෙක්. ඒ නිසා ආයස්මතුනි යන්න එපා. අනේ ඔබ වහන්සේ රැකෙන්න. දැන් ආදරයෙන් අර භික්ෂුන් වහන්සේලා අවවාද කරනවා. එතකොට මෙයා මොකද කියන්නේ? අනේ ආයස්මතුනි මොකෝ මම බබෙක්ද? ඔන්න කිව්වා. ආයස්මතුනි මම බබෙක්ද? මං තේරෙන්නේ නැති කෙනෙක්ද? මං ගියේ මේ දේවදත්ත ළඟ පළපදියම් වෙන්න නොවේ. මං දේවදත්තගෙන් අහන බණේකුත් නැහැ. දේවදත්ත කිව්වත් කියන්නේ ඉතින් හරි දෙයක් නොවේ. මගේ හිතවත් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. මං ගියේ ඒ කෙනාව මුණ ගැහෙන්න. එතන උනත් ඉතින් වැරදි බණක් කියන්නේ. මං ඉතින් ওই බණකට දෙයකට කන් දුන්නා. වැරදි බණක් කියන්නේ කවුරු මොනවා කිව්වත් ඉතින් අපේ දක්ෂකම තියෙනවා නම් අපිට අනතුරක් වෙන්නේ නැහැ නේ. අපේ දක්ෂකම තියෙනවා නම් අපිට තෝරලා බේරලා ගන්න පුළුවන් නම් ඔය කොයි තැනකට ගියාම මොකෝ. ආන් එහෙම කිව්වා. අපිත් එකක් කියලා තියෙනවා ඇතෙම. මේ වර්තමානයේ ඇතෙම අපිත් එක්කත් කියනවා. අපි ඉතින් ස්වාමීන් වහන්සේ හැමෝගෙම ඒව අහනවා. අපි ඉතින් හැමෝගෙම ඒව හැව කියලා අපි දන්නවනේ මොකද්ද හරි දේ කියලා. ඉහිම මහා උජාරුවට හිතාගෙන ඉන්න. මහා වැටහීම්කාරයෝ අදටත් සිටි එකලද සිටියේ. දැන් මේ එහෙම කෙනෙක්. භික්ෂුන් වහන්සේලාට තේරුණා මෙයාට නම් තෝරලා බේරලා දෙන්න පුළුවන්කම ඇත්තේ නැහැ. අනිත් භික්ෂුන් වහන්සේලා අල්ලගත්ත මේ භික්ෂුව අත් දෙකෙන් අල්ලගෙන කිව්වා හා මහා දැනුගත් පඬිතයානේ. දැන් යම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අහමු ඔය හිතන විදිහ හරිද කියලා.
යමු යමු කියලා දැන් බලෙන්ම භික්ෂුන් වහන්සේලා අල්ලගත්තා ඇදගෙන ආවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ වැඩ හිටියේ ධම්සභා මණ්ඩපේ. භික්ෂුන් වහන්සේලාට දහම් අවවාද කරමින් ඉද්දි බුදුරජාණන් වහන්සේට පේනවා අර භික්ෂුව බලෙන් ඇදගෙන එනවා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා මහණෙනි මොකෝ මේ භික්ෂුව අකමැත්තෙන් වගේ? කිව්වා නේ ස්වාමීනි මේ භික්ෂුව හොරාට පාන්දරින්ම අර ගයා ශීර්ෂේ නගිනවා. ගිහිල්ලා දේවදත්තගේ ආරාමෙන් රාජ භෝජන දානෙට වළඳලා හැන්දෑ ජාමෙට මෙයා ආයෙම හොරහට මේ වේළුවනාරාමෙට රිංග ගන්නවා. ස්වාමීනි මේ භික්ෂුවගේ මේ කටයුත්තත් එක්ක මේ භික්ෂුවට මහා කරුණිකයන් වහන්සේගේ පිළිසරණ අහිමි වෙයි. ලැබූ ෂණ සම්පත්තියේ ලාභය අහිමි වෙයි. අනේ ස්වාමීනි ඒක හිතලයි ඔබ වහන්සේ ළඟට එකතු කරන් ආවේ. බුදුරජාණන් වහන්සේ ඇහුවා හැබැයිද භික්ෂුව මේ භික්ෂුන් කියන කතාව? ඔබ දේවදත්තගේ ළඟට ගියා කියන්නේ ඇත්තද? ඔබ ගයා ශීර්ෂයට ගොඩ වැදිලා එහෙ කාලේ ගත කරනවා කියලා කියන්නේ ඇත්තද? එතකොට මේ භික්ෂුන් වහන්සේ කිව්වා අනේ එහෙමයි ස්වාමීනි මම එතෙන්ට ගියේ මගේ මිත්‍රයාව මුණ ගැහෙන්නයි. ඒ මිත්‍රයාව මුණ ගැහිලා එයාත් එක්ක කතා බහ කරනකොට ඉතින් එහෙ භෝජන ලැබෙනවා. එහෙට ඉතින් ස්වාමීනි දේවදත්තට විතරක් දෙන දානේ නෙමෙයිනේ. ඉන්න පිරිසට දෙන දානේ. රාජ භෝජන තියෙන ඉතින් මං අනුභව කළා. ඊළඟට ස්වාමීනි දේවදත්ත කියන ඒවත් මං චුට්ටක් අහන් හිටියා. එහෙම නරකට දෙයක් කියන්නේ නැහැ. ස්වාමීනි මම මගේ මේ භික්ෂූන්ටත් කීවේ මම නොතේරෙන කෙනෙක් කිය මම බබෙක් කිය. මට ස්වාමීනි හරි වැරද්ද තෝර බේර ගන්න පුළුවන් කිව්වා. මේ භික්ෂුව එහෙම හිතක් තිබ්බ කෙනෙක්. ඉතින් මහා කරුණික බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඕක මහා අවදානම් වැඩක්. තමන් නැසී යන කල්ම තෝරා බේර ගන්නට හම්බ වෙන්නේ නේ. ආන්න වෙනදී මේ වගේ තමන් මහා වැටහිංකාරයෙක් කියලා හිතාගෙන ඉන්න ඈයන්ට වරදිනකල් හොයාගන්න පුළුවන් වෙන්නේ. වරදිනවා දන්නෙත් නැහැ. වැරදිලා දන්නෙත් නැහැ. විනාශෙටම ගිහින් දන්නෙත් නැහැ. එහිමයි අසත්පුරුෂ ශාස්ත්‍රයේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔබ දන්නවද? ඔබට මීට කලින් ආත්මික තමන්ට ඇති හැබැයි අනතුර මොකද්ද කියලා හරි හැරියට තෝරා බේර ගන්නට ලැබුණේ. ඒක තෝරලා බේරලා දෙන්න උත්සාහවත් වෙනකොට ඒක ගණන් ගත්තෙත් නැහැ. අන්තිමේ එදා තමන්ට අහිතවත් කෙනාව ඇසුරු කරන්න ගිහින් අකාලේ වෙනසිලා ගියා. ඔබ අතීතෙත් මේ විනාශ කරගත්තා. එතකොට මේ භික්ෂුන් වහන්සේගේ දැස් ලොකු වුණා. අනිත් භික්ෂුන් වහන්සේලාත් පුදුමයටපත් වුණා. හප්පේ මේ භික්ෂුන් වහන්සේට අතීතයේ වැරදිලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීත පුවත අපි හැමදෙනා ගැන අනුකම්පාවෙන් ගෙනහැර දක්වන සීක්වා. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කළා. මේ ජාතක කතාවේ නම පින්වතුනේ මනෝජ ජාතකය. මනෝජ කියලා කියන්නේ සිංහ පුත්‍රයෙක්ගේ කතාවක්. සිංහ පුත්‍රයෙක් තමයි මනෝජ. නරියෙකුගේ උගුලට හසු වෙලා විනාශ වෙච්චි සිංහ පුත්‍රයෙක් ගැනයි මේ ජාතක කතාවේ කියවෙන්නේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත නමින් රජෙක් රාජ්‍ය කරන කාලේ අපේ මහා බෝධිසත්වයෝ සිංහ යෝනියේ උපන්නා. තිරිසන් යෝනියේ සිංහ රජෙක් විදිහට උපන්නා. ඉතින් මේ සිංහයා සුදුසු කාලයේදී සිංහ දේනුවක් සමග හාද වෙලා කලක් යනකොට ඔය සිංහයා නිසා සිංහ දේනුවට සිංහ පැටවෙකුයි සිංහ පැටවියෙකුයි ලැබුණා. මේ අයන්ට හිටියා පුංචි දරු පැටවු දෙන්නෙක්. මේ සිංහ පැටවා මනෝජ කියන නමින් තමයි හැඳින්වුවේ. ඒ සිංහ පැට්ටාගේ නම මනෝජ. සිංහ පැටියා ටික කාලයක් යනකොට තරුණ වයසේදී අර සාමාන්‍යයෙන් සිංහ රජවරුන්ට වෙනවා වගේ හොඳ සද්ධාන්ත ශරීරයක් තියෙන හොඳට කේසර තියෙන
ගරු ගම්බීර පෙනුමක් තියෙන මහා සිංහරාජයෙක් බවට පත් වුණා. ඒ සිංහ පුත්‍රයාත් කෙවි මනෝජ සුදුසු කාලේ පැමිණියාට පස්සේ වෙනත් සිංහ පැටික්කයක්ව සහයට ගත්තා. දැන් ඔන්න එකම ගල් ගුහාවේ සිංහ පවුලක් වාසය කරනවා. සිංහ පිය රජු ඉන්නවා. ඊළඟට සිංහ මාතාව ඉන්නවා. තමන්හි සහෝදරිය සිංහ දේනුව ඉන්නවා. ඊළඟට තමන්ගේ බිරිඳ වන සිංහ දේනුව ඉන්නවා. ඊළඟට මනෝජ කියන සිංහ පුත්‍රයා ඉන්නවා. දැන් මේ වෙනකොට අර බෝධිසත්ව සිංහ රජු ටිකක් වයෝවෘතයි. ඒ නිසා දඩයන් ආදී කරන්නට යන්නේ නැහැ. ඊළඟට මව් සිංහ දේනුවත් වයසකයි. දඩයන් ආදී කරන්නට යන්නේ නැහැ. අනිත් දෙන්නාම ඉන්නේ සිංහ දේනුව නිසා ඒ ඇයන්ටත් මේ මනෝජ සිංහ රජු කියනවා ඔයාලත් දඩේම ඉන්න එපා. මං ඔයාලට සෑහෙන විදිහට මේ දඩයන් අරගෙන ඉන්නම්. එතකොට මේ මනෝජ කියන සිංහයා තමයි තනියම මේ මුළු ගුහාවෙම ඉන්න සිංහයන්ට ආහාර පාන ටික සැපෙව්වේ. ඉතින් වනේ හැසිරිලා සතුන්ව දඩයන් කරලා ඒ දඩයන් කරපු මාංශ ඇදගෙන එනවා. ඇදගෙන ඇවිල්ලා තමන්ගේ සිංහ පවුලට අනුභව කරන්න දෙනවා. ඉතින් මේ වගේ සංසිද්ධි පින්වතුනේ අද කාලේ වුණත් තිරිසන් යෝනිය සත්තු අතරේ ඇති. ඉතින් ඒවා ඒ තිරිසන් ලෝකවල තියෙන විවිධාකාර ස්වභාව. ඇතැම් තිරිසන් සත්තු ඉන්නවා. ඒ තිරිසන් සත්තුන්ට තමන්ගේ මේ හිතවතුන්ය තමන්ගේ මිත්‍රයෝ කියලා එහෙම මිත්‍ර සන්තව නැහැ. හැබැයි ඇතැම් තිරිසන් සත්තු ඉන්නවා හොඳ මිත්‍ර සන්තවයක් සහිතව කාලය ගත කරන. ඉතින් මෙතන මුනේ එහෙම එකක්. දවසක් මේ මනෝජ කියන සිංහයා දඩේමේ ගියා. වනාන්තරයේ දඩේමට ඉව අල්ලාල යද්දී එකපාර හිවලෙක්ව දැක ගන්නට ලැබුණා. හිවලටත් මේ සිංහ රාජයාව දැක ගන්නට ලැබුණා. මේ සිංහ රාජයා සාමාන්‍ය සිංහයන්ට වඩා හරි පෙනුමයි කියනවා. සාමාන්‍ය කැලේ දකින්න ලැබෙන සිංහයන්ට වඩා හරි පෙනුමයි කියනවා. මහා සද්ධාන්ත ශරීරයක් මේ සිංහ රජුට තිබිලා තියෙනවා. සිංහයාව දැක්ක ගමන් මේ හිවලගේ කකුල් හතර පණ නැතුව ගියා. කකුල් පණ නැතුව ගිහිල්ලා මේකා එහෙම්ම ඇදගෙන වැටුණා. මේ නරියාගේ නම ගිරියා. එයාව හැඳින්වුවේ කොහොමද? ගිරියා කියන නමින්. ඉතින් මෙහෙම බිම වැටලා වැතිරීගෙන ඉන්නකොට අර මනෝජ සිංහයාට එකපාර හිනහ ගියා. මනෝජ සිංහයා මේ නරියගෙන් අහනවා මොකෝ තෝ මේ බිම දිගා වෙලා බිම වැතිරිලා නැගිට ගන්න බැරුව. එතකොට මේ ගිරියා කියනවා අනේ ආයිබෝවන්ඩ ස්වාමී මං මේ මෙහෙම වැතිරිලා හිත හිතා උන්නේ හරි වැදගත් කාරණාවක්. මම මේ කල්පනා කළේ ඔබ වහන්සේ වගේ මහා ගරු ගම්බීර සිංහරාජයෙකුට උපස්ථාන කරන සේවකයා වෙන්න ඇත්නම් මට මං ඕකයි හිත හිතා හිටියේ. නරියන්ගේ කපටිකන් බයට ඇවිද ගන්න බැරුව කකුල් පණ නැතුව වැටුණා. දැන් මේකා කියනවා මම මේ වැතිරී උන්නේ ඔබ වහන්සේව දැකලා ලොකු බර කල්පනාවක් ඇතුවයි ඔබ වහන්සේ වගේ කෙනෙකුට උපස්ථාන කරන්න තියෙනවා නම් මට හරි සන්තෝෂයි කිව්වා. කිව් ගමන් මේ සිංහරාජයා මේක හිතට ගත්තා. සිංහරාජයා කිව්වා හා ඒක හොඳයි. එහෙමනම් වරෙන් ඔබත් මගෙත් එක්ක අපේ ගුහාවට අපේ මේ සිංහයෝ වාසය කරන ගුහාව ළඟම තියෙනවා පොඩි ගුහා කෑල්ලක්. උඹ ඒකේ ඉඳපන්. ඒකේ ඉඳලා මට උපස්ථාන කරාපන්. මගෙත් එක්කම ඔබටත් දඩයන් ආදී කරගන්න පුළුවන්. දැන් මේ සිංහයා තමන්ගේ පරපුරට කිසිසේත් ගැලපෙන්නේ නැති. තමන්ගේ පරපුරේ අය මසවත් අනුභව කරන්නේ නැති නරියෙක් එක්ක හිතවත් වුණා. පෑහෙන්නේ නැති ඇසුරක්. සිංහෙක් නරියෙක් එක්ක හිතවත් වුණා. මේ නරියාත් එක්ක හිතවත් උනේත්
සාමාන්‍ය නරියෙක් නොවේ. කට්ට කෛරාටික නරියෙක් එක්ක මේ සිංහ පුත්‍රයා හිතවත් වුණා. හිතවත් වෙලා දැන් මේ සිංහ පුත්‍රයා මනෝජ නරියාව එකතු කරගෙන අර ගල් ගුහාවට එනවා. ඈතින්ම දකිනවා මහා බෝධිසත්ව ඒ සිහ රජු තමන්ගේ පුත්‍රයා නොහොබිනා ඇසුරකට නුසුදු ඇසුරකට යොමු වෙලා. ඉතින් බලාගෙන හිටියා මොකද්ද කරන්නේ කියලා. සිංහය වාසය කරන ගුහාවට යටින් පොඩිවට තිබිලා තියෙනවා තව ගුලක්. ඒ ගුලට මේ නරියාව පිටමං කළා. උඹ උතන ඉඳහන් කියලා. එහෙම කියලා මනෝජ තමන්ගේ පිය රජු සමීපයට පැමිණියා. පැමිණෙනකොටම සිහ රජු කතා කරනවා ඒයි මනෝජ මෙහි වරෙන්. එතකොට මනෝජ සිංහයා පියා ළඟටම ඇවිල්ලා පියා ළඟ ඔළුව පාත් කරගෙන හිටගත්තා. එතකොට මේ පිය සිංහ රජු මනෝජට දොස් කියන්න පටන් ගත්තා. මනෝජ උඹ මේ මොකාද එකතු කරගෙන ආපු සතා? ඇයි මෝඩයෝ උඹට තේරෙන්නේ නැද්ද? ඕකා හිවල් මොටෙක් කියලා උඹට තේරුන්නේ නැද්ද? උඹ දන්නේ නැතේ හිවල්ලු ගැන? මනෝජ හිවල්ලු කියලා කියන්නේ පහත් අදහස් ඇති සත්තු జాතියක්. මේ සත්තුන්ගේ තිරිසන් යෝනියේ සතුන්ගේ ස්වභාවයේ පටු චින්ත සංකල්පනා තියෙන්නේ. හිත හරි පටුයි. ඒ පටු හිත උන්ට ಜಾතියෙන් ඉපදීමෙන්ම උරුම වෙනවා. ඒ ගති ලක්ෂණ උන්ගේ ඇරෙන්නේ නැහැ. ඒ ගති ලක්ෂණ ඇරෙන්නේ. දැන් බලන්න කපුටු ගත්තාම අර කපුටාගේ තියෙන ඒ මේ නොහොබිනා ගතිගුණ ටික ඔක්කොම හැම කපුටන්ටම පාහේ තියෙනවා. ඊළඟට බලන්න රිලවාගේ තියෙන පහත් ගතිගුණ ටික රිලා පරපුරටම තියෙනවා. ඒකුන්ගේ ස්වභාව ගොඩක් වෙලාවට එකම වගේ කලාතුරකින් තමයි වෙනසක් වුණත්. ඉතින් කියනවා ඔය සතාව ආශ්‍රයයට අරගත්තු තුඹට මහා නස්පැත්තියක් වෙනවාමයි. ඒ නිසා ඕකාව ළඟට ගන්න එපා. දැම්මම අතෑරලා දාපන්. එතකොට මේ මනෝජ සිංහ පුත්‍රයා මොනවා කියන්න ඇද්ද? මනෝජ සිංහ පුත්‍රයා තමන්ගේ තාත්තට කියනවා පිය රජුනේ මම බබෙක්ද? මට තේරෙන්නේ නැද්ද ඇසුරු කළ යුතු කෙනාව? මන් දන්නවා කිව්වා සීමාව ඇතුව ඇසුරු කරන්නට. ඒ නිසා හිවල් මොටෙක් වුණත් කමක් නැහැ. මං ඇසුරු කරනවා කිව්වා. ඉතින් එහෙම කියලා හැරුණා. එතකොට බලන්න වෙනසීමේ මුඛය. ජීවිතයක් විනාශ වෙන මුඛය ඒක. ඒ මුඛය මොකද්ද? අකීකරුකම. අකීකරුයි. තමන් ඔක්කොම දන්නවා. තමන් මහා වැටහීම්කාරයෙක් කියලා හිතනවා. කවදාවත් නොසිතිය යුතු එකක් ඒක. ඇයි එහෙම කියන්නේ? මේ සමාජයේ අපි ජීවත් වෙනකොට පින්වතුනි අපිට තේරෙන්නේ නැද්ද ටික මෝරන්ටයි මේ සමාජය කියන්නේ මොකද්ද කියන එක ඒත්තු ගැන්වෙන්නේ නේ. දැන් තරුණ වයසට එනකොට තරුණ දූල පුතාලට තේරෙන්නේ නැද්ද? තමන් පුංචි කාලේ හිතාගෙන හිටියාට වඩා මේ සමාජය කියලා කියන්නේ වෙනම එකක්. එයාට තේරුම් යනවා. එයා ලබලා තියෙන අත්දැකීම් ප්‍රමාණයට අනුව එයාට ජීවිතය ගැන තේරෙනවා. එයාගේ අම්මා තාත්තා කියලා කියන්නේ එතකොට තමන්ට වඩා අත්දැකීම් පැත්තින් ඉහළ ඉන්න අයද පහළ ඉන්න අයද? ඉහළ ඉන්න අය. අම්මා තාත්තා දෙන්නෙක් කියලා කියන්නේ තරුණ වයස පහු කරගෙන ගියා. සමාජයේ තුල තියෙන නානාවිධ ස්වරූපයන් ඒ අම්මා තාත්තා දෙන්න අත්දැකීමෙන්ම ලැබුවා. තමන්ගේ දරු පැටවුන්ට ආදරෙන් ඒ අම්මා තාත්තා යම් වැරදි පොටකට දරුවෝ හැරෙනකොට අවවාද කරනවා. ඒ අවවාදේ කරද්දී දරුවෙක් කියන්න වටිනවද? අම්මේ තාත්තේ මට නොතේරෙනවද මම බබෙක්ද? එහෙම කියන්න වටිනවද? එහෙම කියන්න වටින්නේ නැහැ. හේතුව දෙමව්පියන්ට තරම් අත්දැකීමක් සාමාන්‍ය දරුවෙක් කොහොම ලබන්නද? තමන් මහා වැටහීම්කාරයෙක් කියලා හිතාගෙන ඉඳීමම විනාශයේ මුඛය බවට පත් වෙනවා. මේ මනෝජ කියන සිංහ පුත්‍රයාට ඒක වුණා.
ඔහු තමන්ගේ පිය රජුන් හට තාත්තී මම බබෙක්යෑ කියලා මේ ගිරියා කියන හිවල් මොටයාව ඇසුරු කරන්න පටන් ගත්තා. දැන් මේ දෙන්න එකටම තමයි දඩයම යන්නේ. දඩියම ගිහිල්ලා ඉතින් නොයෙක් සත්තුන්ව දඩයම් කරගෙන ඒ මස් ටික ඇදගෙන අරගෙන එනවා සිංහ ගුහාවට. ඒ සිංහ ගුහාවකට අරගෙන එනකොට දැන් මේ ගිරියා ලං වුණා විතරයි මනෝජට පහසුවකුත් දැනෙනවා. හේතුව එකවර සතුන් දෙන්නා මරලා ඒ දෙන්නාගේම මස් අරගෙන එන්න පුළුවන්. සමහරලාවට තමන් සත්තු ඇදගෙන එන්න ඕනේ මේ ගිරියා අනික් සත්තුන්ව ඇදගෙන අරන් එනවා. තමන්ට දැන් සේවකයෙක් ඉන්නවා. ඒ නිසා මනෝජට මේ ගිරියා කියන හිවල් මොටාගේ ඇසුර ගොඩක් පහසුවක් වගේ දැනුණා. තමන් හරි සැහැල්ලුවෙන් ඉන්නවා වගේ තේරුණා. කාලේ ගත වෙනකොට දවසක් මේ ගිරියා කියන හිවල් මොටා කියනවා අනේ ආයිබෝවන්ඩ ස්වාමී මන් දැන් මේ කල්පනා කළේ මේ වනාන්තරේ ඉන්න නොයේක් සතාහීපාවන්ගේ මස් ඉතින් මං අනුභව කරලා තියෙනවනේ. ඒ වුණාට ස්වාමී අපිට බොහොම කලාතුරකින් අනුභව කරන්න ලැබෙන සතෙකුගේ මාංශයක් තියෙනවා. හප්පේ ඒක සිහිපත් වෙනකොටත් කටට කෙලවුනනවා. පුදුම රහක් ඒ මාංශය කිව්වා. එතකොට මනෝජ සිංහ රජු කියනවා හරි හරි ඉතින් මිත්‍රයා මට කියාපන් ඔය තලු මරමරා සිහිපත් කරන්නේ මොන සතාගේ මාංශෙද? අනේ ස්වාමී මේ මස තමයි අස්ම මාංශ. අස්පයන්ගේ මස්. අස්ප මාංශය කියලා කියන්නේ පුදුම රස මසක් නේ කිව්වා. එතකොට මේ මනෝජ සිංහ පුත්‍රයා කිව්වා හරි මිත්‍රයා ඔබ කියන්ට අස්පය කොහෙද ඉන්නේ කියලා. මං සිංහෙක් නොවේ. ඔය ඕන සතෙක්ව මං අල්ලගන්න. එතකොට මේ ගිරියා කියන හිවල් මොටා අස්පයන්ව ඉන්න දිශාවට මේ සිහ රජුන්ව එකතු කරගෙන ගියා. අස්පයෝ ඉන්නේ පින්වතුනේ අස්වැයා කියන සතා මිනිසයාට හරි ප්‍රයෝජනවත් සතෙක්නේ. අස්වැයෝ වැඩිපුර ඉන්නේ කොහෙද? අස්වැයෝ ඉන්නේ මිනිසයාගේ ගම්පියසට සමීපව. මේ නරියා දැනගෙන හිටියා රජුරුවන්ගේ අස්ප සේනාව නාවන්ට එකතු කරනගෙන ඉන්න තැන. රජුට ඉන්න මහා අස්ප සේනාව නැහැවීමේ කටයුතු සඳහා එකතු කරගෙන එනවා එක නදී තීරයකට. මෙන්න මේ නදී තීරයට අර සිහ රජුන් එකතු කරන් ගියා. එකතු කරගෙන ගිහිල්ලා ඈතට පෙන්නුවා. ආන්න රස මාංශ කිව්වා. එතකොට මේ මනෝජ කියන සිංහ රාජයා සිංහයන්ගේ ස්වභාවයෙන් පිංගුතුනේ සිංහයෝ ස්වභාවයෙන්ම බය රහිතයි. අර දහස් ගාණක් ඉන්න අස්ප සේනාව මැදට පැන්නා. පැනලා මහා සද්දන්ත සිරුරක් තියෙන අස්පෙක්ව දැහැගත්තා. දැහැගෙන ඇදගෙන ආවා. සේවක ජනයා මේක බලාගෙන හිටියේ. මහා ශරීරයක් තියෙන සිහ රජෙක් පැමිණිලා අස්පෙක්ව මරාගෙන ඇදගෙන අරන් ගියා. ආවේ විදුලියක් වගේ, ගියෙත් විදුලියක් වගේ. ඒ තරම් වේගවත්. ඉතින් මේ අස්පයාව ඇදගෙන කෙලින්ම අරගෙන ගියේ තමන්ගේ පිය රජු ළඟට. මනෝජට හරි සන්තෝසයි. තාත්තට රසවත් මාංශයක් ලබා දෙන්න ලැබෙනවා. අස්පයාගේ මලකුණ ඇදගෙන අරන් ගිහිල්ලා සිංහ ගුහාවේ තියලා අග්‍ර කොටස පිය රජුන්ට අනුභව කරන්න දුන්නා. ඊට පස්සේ මව් දෙහිනුව අනුභව කරනකන් ඉඳලා මනෝජත් මනෝජගේ සහෝදරියත් මනෝජගේ බිරිඳත් මේ අස්ප මාංශය අනුභව කළා. ගිරියාටත් කොටසක් ලැබුණා. මේ මස් අනුභව කරලා ඉවර වෙලා රාත්‍රියේ තනිපංගලෙම ඉන්නකොට බෝධිසත්ව සිංහ රාජයා මනෝජ කියන සිංහ පුත්‍රයාට කතා කරලා කියනවා පුත්‍රය මා කියන දේ අසාපන්. මං ඔබට මුලින් එක කරුණක් එපා කියලා කිව්වා. ඔය ගිරියාගේ ඇසුර නවත්තාපන් කියලා. මං තාම කියන්නේ පුතේ ඔය ගිරියාගේ ඇසුර නවත්තාපන්. දැන් බලන්න මේ ඇසුර කෙලවර වෙච්ච තැන පුතේ. උඹ අස්පෙක්ව මරාගෙන එන තැනට මේකා උඹව අරගෙන ගියා. උඹ දන්නවද පුතේ?
අස්පයෝ කියලා කියන්නේ මිනිස්සුන්ට හරි ප්‍රයෝජන සත්තු జాතිය. අස්පයෝ මරන්ට පුරුදු වුණොත් එහෙම අස්පයන්ගේ රසයට ගිජු වුණොත් යන් සිංහෙක් ඒ කාට දීර්ඝායුෂ නැතුව යනවා. ඒ නිසා ඔබ වෙනසෙන්න එපා. ඔය ගිරියාගේ ඇසුර නවත්තාපන්. ගිරියාගේ ඇසුර නවත්තන තාක් පුතේ උඹට යහපතක් වෙන්නේ. එතකොටත් මේ මනෝජ කියනවා හරි පිය රජුනි. මට තේරෙනවා මගේ පිය රජු කියන දේ. ඒ වුණාට ඉතින් මන් දැන් බබෙක්කේ. මටත් තේරෙනවා හොඳට අතේ දුරින් ඇසුර කරන්නට. මටත් තේරෙනවා සීමාව. මං ඒ සීමාව දැනගෙන ඇසුරු කරන්න. ඉතින් මෙහෙම කියලා ආයෙමත් මනෝජ මොකද්ද කළේ? පරණ පුරුද්දමයි. ගිරියත් එක්ක දඩෙම යනවා. දැන් මේ අය නිතර යන්න පුරුදු වුණා. අර අස්පියු නාන තැනට ගිහිල්ලා අශ්වයන්ව දඩයන් කරන්නට පටන් ගත්තා. අශ්වයෝ දෙන්න තුන් දෙනා අඩු වෙලා යනකොට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. අවසානයේ රජුර ළඟ ඉන්න ඊටාම දක්ෂ අකුණු සරයක වේගයෙන් ඊතල විදින්න පුළුවන් අක්ෂණ වේදීන්ව ගෙන්නලා රජුරෝ මේ සිංහ පුත්‍රයාව ඝාතනය කරන්න තීරණය කළා. දවසක් මේ සිංහ පුත්‍රයා අස්ප සේනාව මැදට විදුලියක් වගේ පැන්නා. පැනලා එක අස්පෙක්ව අල්ලගත්තා. අල්ල ගන්නකොට අර අක්කන වේදී ශිල්පියා පැත්තක ඉඳලා බලාගෙන ඉන්නවා මේකා පුදුම සිංහෙක් නොවේ. මේකා පයින් පැනිල්ලත් එක්ක ඊතලයක්වත් ක්‍රියාත්මක කරවන්න බෑ. එච්චර දක්ෂයි. හැබැයි මේකා දඩේම අරගත්තට පස්සේ දඩයම් බරත් එක්ක මේකාට වේගෙන් යන්න බැරි වෙවි. මම මේක යද්දි විදින්න ඕන. ඔහු හිතුවා වගේම දඩයම් කරගත් අස්ව මාංශය ඇදගෙන යනකොට සිංහයාගේ ගමන වේගය අඩු වුණා. ගානට ඉලක්ක අරගෙන සිංහයාට විද්දා. ඒ ඊතලේ කොච්චර වේගවත්ද කියන්නේ. ඒ ඊතලයේ සිංහයාගේ ශරීරේ පසාරු කරගෙන එහා පැත්තෙන් මතුණා. මහා කෙඳිරිලි නාගදයක් නංවාගෙන මේ සිංහ පුත්‍රයා ඇදගෙන වැටුණා. සිංහ පුත්‍රයාගේ කෙඳිරිලි වේදනාත්මක කෙඳිරිලි නාදයත් ඊතලයක් විදපු දුනුදිය පෙළෙන හඬත් අර ගිරියා කියන හිවලාට ඇහුණා. ඇහිච්ච ගමන් මේ හිවලා තැති ගත්තා. තැති අරගෙන දුවගෙන යන ගමන් මෙන්න මෙහෙම කියනවා කිව්වේ. නැමී ගියා නොවෑ දුන්නක් දුනුදිය හඬ නැගුණා. මගේ මිතුරු සිංහ රාජයාගේ වැළපුම ඇසුණා. මනෝජහට ඊ පහරක් හොඳ හැටියට වැදුනා. මයේ හිතේ ඒ පහරින් ඔහු එතනම මැරුණා. එහෙනම් මං බියක් නොමැති වනයේට දැන් යනවා. කලින් වගේ වනේ ගොහින් සුවසේ හැසිරෙනවා. මෙවැනි මැරුණු අය කොහොමත් නැත මිතුරෝ වෙනවා. ජීවත් වෙන මට සගයන් ලබන්ට හැකි වෙනවා. අන්තිමේ ඒ නරියා සිංහයාගේ මලකුණ දෙසවත් නොබලා වනයේට ප්‍රවිෂ්ඨ වුණා. නමුත් මේ සිංහ පුත්‍රයා සාමාන්‍ය ශරීර ශක්තියක් තිබ්බ එකෙක් නෙවෙයිනේ. අර ඊතලේ වැදිච්ච වේගෙට මූ එතන ඇදගෙන වැටුණට ආයෙ නැගිට්ටා. ආයෙ නැගිටලා තමන් මරාගත් අස්ප මාංශය ඇදගත්තා. ඒකත් ඇදගෙන ලේ වැගිරිච්චි ශරීරය ඇතුව සිංහයෝ වාසය කරන ගල් ගුහාව සමීපෙට ඇවිල්ලා එහෙම ඇදගෙන වැටුණා. අවසන් හුස්ම හෙළුවා. බෝධිසත්ව සිංහ පිය රජුත් සිංහ මාතාවත් සිංහ සහෝදරියත් ඊළඟට මනෝජගේ සිංහ බිරිඳත් ඈත ඉඳලා බලාගෙන හිටියා. තමන්ගේ ඥාතිවරයාට වෙච්ච නස්පැත්තිය. ඉතින් ඒ වෙලාවේ බෝධිසත්ව සිංහ රජු තමන්ගේ පුත්‍රයා මැරී වැටි ඉන්න තැනට ඇවිල්ලා මේන්න මේ විදිහේ කතාවක් කියනවා. මේ කතා පිංගුතුනේ බෝධිසත්වයන් වහන්සේ නමකගේ කතා. මේ කතාවන් අපට ඉස්මතු කොට දේශනා කළේ අපි සරණ ගියපු භාග්‍යවත් බුදුරජාන් වහන්සේ. මේවා තුලින් අරගන්න තියෙන ජීවිතාර්ථය අප්‍රමාණයි. බලන්න එදා බෝධිසත්ව සිංහ රජු කිව්දේ පවිටු ගති ඇති නීච උදවිය ඇසුරු කෙරුමට ගිය විට
එනිසාම හේ වැඩි කලක් නම් සැපක් නොලබයි කිසි විට. බලනු අපගේ මනෝජය දෙස මෙරී වැතිරී ඇති සැටි. ගිරියාගේ වචනයට අනුවම වැඩද සිදු වී ඇති සැටි. බලන්න සිංහ මේ බෝධිසත්ව සිහරජු කිව් කතාව පවිටු ගති තියෙන නීච උදවිය ඇසුරු කරන්න ගියොත් එහෙම එයාට වැඩි කලක් සැපසීන්ට හම්බ වෙන්නේ නැහැ. කෙනෙකුගේ ආශ්‍රේ පවිටු තැනකට යොමු වුණාට පස්සේ එයාට වැඩි කලක් සැපසීන්ට හම්බෙන්නේ නැහැ. හැබැයි ටික කලක් යම් සැපයක් දැනෙනවා. පවිටාගේ ස්වභාවය ඒක. නීචයාගේ ස්වභාවය ඒක. තමන්ගේ මායාවලින් අනික් කෙනාව අල්ල ගන්නවා. දැන් ගිරියා කතා කළේ කොහොමද ස්වාමී කියලා. අනේ ස්වාමී මට ඔබ වහන්සේට උපස්ථාන කරන්න ඇත්නම් යෙහෙකි. එහෙම කියනකොට අර අනිත් කෙනා අහුවෙලා යනවා. උපස්ථාන කරනකොට උපස්ථානට අහුවෙලා යනවා. හැබැයි අවසානයේ තමන්ව අරගෙන ගිහිල්ලා අනතුරේ හෙලනකම් දන්නේ නැහැ. එයාගේ සැපේ වැඩි කල් පවතින්නේ. එතකොට ඒක අහගෙන හිටපු සිංහ මාතාව තමන්ගේ පුත්‍රයාගේ මලකඳ දෙස බලාගෙන මෙහෙම කිව්වා. පවිටු බාල ඇසුරට වැටිලා ගිය සිය පුතු නිසා අම්මා කෙනෙක් සතුටක් කිසිදා නොලබයි ඒ නිසා. මනෝජ පුතු වැටි සිටින අයුරු බලන් පන නසා තම සිරුරින් ගලන ලෙයින් ගැලී සිටි ඒ නිසා. සිංහ මාතාව කියනවා යම්කිසි දරුවෙක් යම්කිසි පුතෙක් පවිටු ඇසුරකට වැටුණොත් එහෙම ඒ පුතාගේ අම්මාගේ සතුට නැතුව යනවා. අද අපි දකිනවනේ කොතෙකුත් අම්මලා දුකසේ ඉන්නවා. ඇතැම් දරුවෝ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පවිටු ඇසුරවල නිසා. ඇතැම් දරුවෝ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා පවිටු ඇසුර නිසා. ඇතැම් දරුවෝ සමහරලාවට නොයෙකුත් ලාමක දේවල් දැන් ස්මාර්ට් ෆෝන් වලින් ගේම් ගහන ඒවා, ස්මාර්ට් ෆෝන් වලින් ලාමක දේවල් බලන ඒවා, নানা ප්‍රකාර දේවල් වලට අහු වෙලා ඔක්කොම පවිටු ලාමක ඇසුර. ඒ පවිටු ලාමක ඇසුර නිසා දෙමව්පියෝ සතුටු වෙනවද? දෙමව්පියන්ට දුකක්මයි. අම්මලා දුක් වෙනවා. එතකොට සිංහ නැගණියත් ওই ગાථා දෙකම අහගෙන ඉඳලා තමන්ගේ සිංහ සහෝදරයාගේ නිසල සිරුර දිහා බලාගෙන මෙහෙම කිව්වා. යහපත දකිනා නුවණැති අය ඕදන් දුන් විට යමෙක් එබඳු උතුමන්ගේ වචනය නොකරන විට එවැනි කෙනා බිම වැතිරී දුකට වැටෙයි මෙලෙසට මහ විපතක වැටුණා නොවේ අපේ අයියත් එලෙසට. ඒ සිංහ දේනුව කියනවා යම් කිසි කෙනෙක් යහපත කැමැත්තෙන් අවවාදයක් දීපු වෙලාවට ඒ අවවාදේ ගානකට ගත්තේ නැත්තම් අවවාදේ ගණන් ගත්තේ නැත්තම් ඒ කෙනා දුකින් දුකට වැටෙනවා. අපේ අයියටත් ඒ වගේ නැස්පැත්තියක් වුණානේ. ඉතින් මේ ગાථා තුන මහගෙන ඉඳලා අවසානෙට බොහෝම වේදනාත්මකව මනෝජ කියන සිහ රජුගේ බිරිඳ වන සිංහ දේනුව මෙන්න මේ ગાතාව කිව්වා. උතුම් කෙනෙක් නීච අයෙකු ඇසුරු කරන්නට ගිය විට ඔහු වැටෙනවා නීචයාට වඩා පහත් තැනකට. අධම නීච ඇසුර නිසා උත්තම සිහ රජෙකුට සිදු වූ දේ බලන් මෙරී සිටිනවා හි පහරට. ඒක හරි පුදුම කතාවක් කිව්වේ පින්වතුනි. උතුම් කෙනෙක් නීච අයෙකු ඇසුරු කරන්නට ගියාම ඔහු වැටෙනවා නීචයාට වඩා පහත් තැනකට. ඇයි නීච කෙනෙක් ඇසුරු කරන්න ගියාම උතුම් කෙනෙක් අර නීචයා උතුම් කෙනාව තමන්ගේ අල්ලේ නටවනවා. එතකොට ඒ උතුම් කෙනා නීචයටත් වඩා නීචයි. මේ ගිරියා කියන හිවල් මොටාට තිබ්බ ආසාවක් හින්දානේ අස්පේ මරන්න ගියේ. අවසානයේ බරන්න ඒ සිහ රජුන්ට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඇත්තටම පින්වතුනි ඒ සිහ රජුගේ ජීවිතේ වෙනසුනේ දක්ෂ අක්ෂණ වේදියෙකුගේ ඊතල පහර වැදිලානේ. හැබැයි ඇත්තටම ඔහුට වැදිච්ච ඊතල පහර ඒක නෙමෙයි. ඒ සිංහයාට මුලින්ම වැදිච්ච ඊතල පහර තමයි
වැඩිහිටියාගේ අවවාදයේ ගණනකට නොගැනීම. ඒක තමයි වැදිච්ච ඊතල පහර. වැඩිහිටියාගේ අවවාදයේ ගණනකට නොගැනීම කියන ඊතල පහරින්ම ඔහු වෙනසුණා. තමන් මහා වැටහීම්කාරයෙක් කියලා හිතුව ඊසල පහරින්ම ඔහු වෙනසුණා. තමන්ට ඔක්කොම තේරෙනවා සීමාව දැනගෙන ඇසුරු කරන්න පුළුවන් කියලා හිතලා ලාමක වූ ගිරියා නැමැති අසත්පුරුෂ සත්වයාව ඇසුරු කරන්න පටන් ගන්නකොටම ඔහු වෙනසුණා. ඒ විනාශේ ප්‍රකට වුණේ ඊතල පහරින්. ඒ විනාශේ ප්‍රකට වුණේ ඊතල පහරින්. දරුවන්ට දෙමව්පිය අවවාද කරනකොට දරුවෝ දෙමව්පියන්ගේ අවවාද ගණන් ගන්නෑ. දෙමව්පියන්ගේ අවවාදේ ගණන් ගන්න නැතුව කටයුතු කරලා වෙනසෙනවා. ඇත්තටම ඒ වෙනසීම කියන එකේදී අපිට පේන්නේ එක්කෝ යා කුඩු ගහලා වෙනසෙනවා, එක්කෝ මද්ද්‍රව්‍ය වලින් වෙනසෙනවා, එක්කෝ හරියට ඉගෙන ගන්නේ නැතුව වෙනසෙනවා, එක්කෝ නුසුදුසු කාලේ මේ ආදර සම්බන්ධතා ආදී පැටිල්ලා මේ කාලවකවානු වෙන්ට පෙර විවාහ සම්බන්ධතා සිද්ධ කරගෙන අන්තිමේ හරියට ගෙයක් දොරක් රස්සාවක් නැතුව එහෙම වෙනසෙනවා පේනවා. හැබැයි වෙනසීම පටන් ගත්තේ එතනින් නෙමෙයි. වෙනසීම පටන් ගත්තේ එතනින් නෙමෙයි. වෙනසීම පටන් ගත්තේ වැඩිහිටියාගේ අවවාදයේ ඉක්මවා ගියපු තැනින්. එතන තමයි වැරදිච්ච තැන. ඒ අකීකරුකම තමයි එයාගේ ජීවිතයට වදින මහා විනාශය, මහා හිණය. මහාම විනාශය ඒක. අපි හිතමු යම් අම්මා තාත්තා කෙනෙක් කියනවා පොඩි පුතෙකුට පුතේ පාරේ වේගින් වාහන යනවා පාරට යන්න එපා කියලා කියනවා. එතකොට අම්මා තාත්තා දෙන්නාගේ අවවාදෙ මොකද්ද? පාරට යන්න එපා ඔයා. අවවාදෙ ලැබිලා තියෙනවා. අවවාදෙ ගණන් ගන්න දරුවෙක්, අවවාදෙට කීකරු වෙන දරුවෙක් අම්මා තාත්තාගේ අවවාදෙ හොඳට පිළි අරගෙන පාර අනතුරුදායක නිසා ගෙදර ඇතුළට වෙලා රැකෙනවා. තව දරුවෙකුට අම්මා තාත්තා දෙන්න අවවාද කරනවා පුතේ පාරට යන්න එපා. පාරේ හරි අනතුරුදායකයි වාහන වේගෙන් යනවා. එතකොට ඔන්න ඒ කොළු ගැටය හිතනවා මම බබෙක් මට තේරෙනවා. පාරට යනවා. පාරට ගිහිල්ලා වේගෙන් යන වාහනයක හැප්පිලා එයා අනතුරටපත් වෙනවා. ඇත්තටම පින්වතුනි එයාට වෙච්ච හැබැයි අනතුර මොකද්ද? හැබැයි අනතුර තමයි පාරට යන්න එපා කියන අවවාදයේ ගණන් නොගැනීම. පාරට යන්න එපා කියන අවවාදයේ ගණන් ගත්තා නම් හැප්පිලා මැරෙනවා කියන අනතුර එයාට එන්නේ නැහැ. ඒ නිසා හරියට මේවා අඳුන ගන්න ඕන. ඒ අඳුනා ගත්තොත් තමයි අපිට රැකවරණයක් අපේ ජීවිතේට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ජාතක කතාව මේ විදිහට විස්තර කරලා අපේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් ගාථාවක් වදාලා. නිහියති පුරිසෝ නිහීන සේවි. නිහීන අයෙකු ඇසුරු කරන කල තමන් එයින් පිරිහී යන්නේය. නච හායේත කදාචි තුල්්‍ය සේවි. සමාන ගුණ ඇති අයගේ ඇසුරින් නැත කිසිදා ඔහු පිරිහෙන්නේ. සෙට්ට මුපනමං උපේති කිප්පං. උතුම් ගුණ ඇති අය ඇසුරු කිරීමෙන් වේගෙන් දියුණුව සැලසී යනවා. තස්මා අත්තනෝ උත්තරින් භජේතාති. ඒ නිසා තමාට වඩා ගුණ ඇතියන් සමගින් නිති කල් ගෙවපන්නේ. තමන්ට වඩා ගුණයෙන් වැඩි උතුමන් එක්ක නිතර කාලේ ගත කරන්නට. ඉතින් මෙහෙම භාග්‍යතුන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත දේශනා කරලා ඒ භික්ෂුන් වහන්සේලාට තවදුරටත් චතුරාර්ය සත්‍ය ධර්මය වදාලා ඒ දම් දෙසුම අවසානයේ අර අසත්පුරුෂ දේවදත්තගේ ඇසුරට යොමු වෙමින් හිටපු භික්ෂුවට අසත්පුරුෂ ඇසුරක භයානකකම හොඳට වැටහුණා. හොඳට සිහිනුවන උපන්නා. තමන්ට කලිනුත් මහා විනාශයක් උරුම වෙලා තියෙනව නේද කියලා තේරුණා. බුදුරජාන් වහන්සේගේ ධර්මයට සවන් දීගෙන අහනකොට සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එදා මනෝජ සිංහාව නොමගට මෙහෙ වූ ගිරියා නම් වූ හිවලා වුණේ දෙව්දත්. මනෝජ කියන අකීකරු සිංහයා වෙලා හිටියේ මේන මේ භික්ෂුවයි. සිංහ දියණිය උනේ මහණෙනි
උප්පලවන්නා වූ බිරිඳ වෙලා හිටියේ කේමා භික්ෂුණිය. සිංහ මාතා වුණේ රාහුල මාතාව. පීතෘ සිහ රජුන් වුණේ මහබෝධි සත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත අවසන් කළේ. ඉතින් ශ්‍රාවකයන් හට ධර්මාවබෝධය ඇති කරපු බොහොම සොඳුරු වටිනා අර්ථයක් අද අපිට මේ ජාතක කතාවෙන් ඉගෙන ගන්නට ලැබුණා. අපටත් මේ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සොඳුරු බුදු සසුන මුණ ගැහිච්ච මොහොතේ ඒ ශාසන ප්‍රතිලාභය තුලින් අපේ ජීවිත රැක ගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි. කීකරුකම, යටහත් බව, වැඩිහිටියන්ගේ වචනයට අවනත බව මේන්න මේ ගුණධර්ම තිබුණොත් ගුණයෙන් පෝෂණය වෙන කෙනාට තමයි ශාසනයේ දියුණුවක් තියෙන්නේ. ඉතින් අපි හැමදෙනාට ශාසනයේ දියුණුව ලැබීම පිණිස ගුණයෙන් පෝෂණය වෙන්න සියලු ආකාර අවකාශ සැලසේවා. මේ ගෞතම ශාසනයේ අපි හැමදෙනාට පිහිට පිළිසරණ රැකවරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපින් වැඩේවා, දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අප හැමදෙනාටම දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය කළ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිදි 2022 පෙබරවාරි මාසයේ 22 වන දින වන අද දවසේ 83 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් කෝදාගොඩ මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. පෙබරවාරි මාසයේ 14 වෙනි දින උපන්දිනයේ සැමරූ පින්වත් බුද්ධික සම්පත් පුතාටත් එදිනම උපන්දිනයේ සැමරූ පින්වත් හංසී ගයත්‍රී දියණියටත් පින් අනුමෝදන් වෙලා සියලු යහපත සැලසේවා. පෙබරවාරි මාසයේ 19 වෙනි දින උපන්දිනයේ සැමරූ පින්වත් දක්ෂී ගයාන් පුතාටත් පෙබරවාරි මාසයේ 27 වෙනි දින උපන්දිනයේ සමරන සුනිල් සෙනවිරත්න මල්ලීටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව සාන්තිය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ සුවසේ ධමයේ හැසිරී ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. ධර්ම දානය කරන පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් දනෝරිස් කෝදාගොඩ පියාණන්ට, මියුලින් හේවගේ මෑණියන්ට, අදිරියන් උයන්ගොඩ පියාණන්ට, බබා නෝනා උයන්ගොඩ මෑණියන්ට, අමරා උයන්ගොඩ සොහොයුරියට, ධර්මසිරි වික්‍රමරත්න සොහොයුරාට, නිලන්ත අබේසිංහ මහත්මයා ඇතුළු ඒ නමින් මිය ගියා වූ සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයේ සිදු කරන මත්තේගොඩ ආසිරුවේනේ පදිංචි පින්වත් කමලා කෝදාගොඩ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා බලාපොරොත්තු වෙන පරිදි පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් කොරෝනා වසංගතයෙන් රෝගාතුරව සිටින සියලු දෙනාට ඉක්මන් නිදුක් නිරෝග සුවයම සැලසේවා. පින්වත් කමලා කෝදාගොඩ මහත්මියටත් ඒ පවුලේ දරුවන් වන දසුන් සමීර පුතාට, වෙනෝෂා දියණියට, ගයන්තිකා දියණියට, නෙතුකි, සනින්දි, සෙතුම්දී යන මිනිපිරියන්ට, බුද්ධි තීක්ෂණා දියණියට, ඒ වගේම සියලු ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාට, උපුල් අතුරලිය මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණු වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වෙත්වා. කරදරයකින් බාධාවකින් තොරව සත්පුරුෂ උතුමන්ගේ ඇසුරේ තමන්ගේ ජීවිතයට සුවසේ පින් රැස් කරගෙන සැනසille ධම්මග දියුණු කරන්ට ලැබේවා.
ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්කිරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සැමටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.